අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට ජූනි මාසයේ 8 වෙනිදා බදාදා අදත් අපි සූදානම් වෙන්නේ දවසේ පුවත්පත් තොරතුරු වෙත ඔබේ අවධානය යොමු කරන්න. පුවත්පත් තොරතුරු කතා කරද්දී පුවත්පත්වල තියෙන්නේ ගොඩක් පවතින රටේ පවතින අර්බුදකාරී තත්ත්වයේ ප්‍රශ්න ගැන ඒ පුවත්පත් තොරතුරු වලට අවධානය යොමු කරන්න කලින් මේ ප්‍රශ්න සියල්ලම අමතක කරලා අපේ කට්ටියට ටිකක් ක්‍රිකට් ළඟයි අපේ රටේ මිනිස්සුන්ට. ඒ නිසා ක්‍රිකට් උණුසුම ආයේ සජීවීව විඳ ගන්න අවස්ථාව ලැබීමත් එක්ක පැය 3කට විතර ඊයේ මේ රටේ තියෙන ප්‍රශ්න ටික අමතක කරලා කට්ටිය මැච් එක බැලුවා. නමුත් මේ තරගයේ ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණේ නැහැ. ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ඔවුන් පරාජයටපත් වුණා. තරගය පිළිබඳව සඳහන් කරනකොට තරගයේ අයිනාලිකාව ඔස්සේ සෑම දිනකම මේ තරගාවලිය පූර්ණ තරගාවලියක් විදිහට පැවැත්වෙන්නේ. T20 තරග 3ක්, ඒ වගේම එක්දින තරග 5ක් සහ ටෙස්ට් තරග 2ක් විදිහට මේ තරගාවලියම ජාතික රූපවාහිනිය අයිනාලිකාව ඔස්සේ විකාශය කරන්න කටයුතු කරලා තියෙනවා. ඊයේ තරගය ගැන කතා කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය සාර්ථක වුණා. විශේෂයෙන්ම පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක සහ චරිත් අසනංක. ඔවුන් ලකුණු අතට පැමිණියත් 101ක් තරම් ලකුණු මට්ටමකට ඔවුන් තරගයේ ගෙන ගොස් තිබුණත් එතෙන් සිට තරගයේ ගෙන යන්නට මැද පෙළ පිටිකරුවන්ට හැකියාවක් ලැබුණේ නැහැ. මේ නිසා ලකුණු 128කට ශ්‍රී ලංකා අයිනිම සීමා වුණා, නිමාවටපත් වුණා. නමුත් ඕස්ට්‍රේලියාව කිසිවෙකු නොදැවි පන්දු 14ක් තුල ඔවුන් ජයග්‍රහී ඉලක්කය සපුරා ගන්න සමත් වුණා. ඩේවිඩ් වෝර්නර් පිටිහාරමයක නිරත වෙමින් ලකුණු 70ක් ලබා ගත්තා. ඒක තමයි ඊයේ 2020 පළමු තරගයේ ප්‍රතිඵලය බවට පත් වුණේ. අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය හිමි වුණා. අදත් පැවැත්වෙනවා දෙවන 2020 තරගයේ අයිනාලිකාව ඔස්සේ විකාශය කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. පසුරු 7ටයි තරගය ආරම්භ වෙන්නේ. පසුරු 5:30 සිට තරගය පිළිබඳ සාකච්ඡාමය වැඩසටහන සමගින් ඔබට එක්වන්නටත් පුළුවන්. ඒ පිළිබඳව අතත් මතක් කරමින් දැන් පුවත්පත් තොරතුරු වලට අවධානය යොමු කරනවා. අදත් ඉතින් මේ තියෙන ප්‍රශ්න පැය 3ක් විතර අමතක කරලා තරගය බලන්න ඔබට අවස්ථාව තියෙනවා කියලා අපි නැවතත් මතක් කරනවා. අපි යනවා පුවත්පත් තොරතුරු වලට. පුවත්පත් තොරතුරු අතරේ ඊ අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කළා. මේ ආර්ථික තත්ත්වය පිළිබඳ දැන් විශේෂ ප්‍රකාශ ගොඩක් අහලා දැන් මේ ආර්ථික ප්‍රශ්න අපිට හැමෝටම දැනিলা තියෙන්නේ. ඉතින් මේ තත්ත්වයත් එක්ක අගමැතිතුමා ඊයේ කියපු කාරණා මොනවද? මේකෙදි ඉදිරි සති 3 තීරණාත්මකයි කියලා තමයි අගමැතිතුමා සඳහන් කළේ. ඒ නිසා කරන්න ඕන කාරණා කිහිපයක් පිළිබඳව අගමැතිතුමා කරුණු පැහැදිලි කළා. මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ ඉදිරි සති 3 තීරණාත්මකයි. පටි තද කරගන්න කියලා තමයි අගමැතිතුමා ඉල්ලීමක් කළේ. රට නොවැටි තියාගන්නම් ඩොලර් බිලියන 6ක් අවශ්‍යයිලු. ඉන්ධන සඳහා සලාක ක්‍රමයකට යන්න වේවි කියලත් අගමැතිතුමා කිව්වා. ඒ වගේම තමයි තෙල් මිල තව ඉහළ යාවි කියලා තමයි මෙහිදී කරුණු පැහැදිලි කරේ. ඉතින් මව්බිම ඒ විදිහට අද කරුණු වාර්තා කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි අරුණ පුවත්පතට ගියොත් අරුණ පුවත්පත වාර්තා කරනවා ඉදිරි සති 3 අමාරුම කාලයක් අගමැති මැති සභාවේදී කියයි. ඉන්ධන ගෑස් පාවිච්චිය සීමා කරන්න. අනවශ්‍ය ගමන් බිමන් එපා. හෙක්ටයාර් 2කට අඩු ගොවි ණය කපා හරිනවා. තනි පුද්ගලයෙක් නිසා ජපන් ව්‍යාපෘති අහිමි වුණා. මේ කතාවේදී මේ ආර්ථිකය පිළිබඳ පැහැදිලි කරපු කරුණුවලදී අනාවරණය වුණු කරුණු කිහිපයක් තමයි අරුණ පුවත්පත මේ විදිහට වාර්තා කරලා තියෙන්නේ. අපි ලංකාදීපයටත් යමු. ලංකාදීපෙත් ඒ ගැන තොරතුරු මෙන්න මේ විදිහට වාර්තා කරනවා. ඉදිරි සති 3 ඊටාම දුෂ්කර වේවි. හෙක්ටයාර් 2කට අඩු ඉඩම්වල ගොවි ණය කපා දමයි. නාගරික තට්ටු නිවාසවල අයිතිය පදිංචිකරුවන්ට අගමැතිගෙන් ප්‍රකාශයක් කියලා. මේ ඉදිරි සති 3 අමාරු කාලයක්, තීරණාත්මක කාලයක්. ඒ නිසා අමාරුම කාලේ ඉදිරි සති 3. ඒ නිසා ඉන්ධන භාවිතය හැකිතාක් සීමා කරලා ගමන් බිමන් සීමා කරන්න. ඒ වගේම ගෑස් පරිභෝජනයේ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. මේ ආදී කාරණා පිළිබඳව තමයි විශේෂයෙන්ම අවධානය යොමු කළේ. ඒ නිසාම තමයි අපි මේ පිළිබඳව අද මුලින්ම පුවත්පත් තොරතුරු අතරේ තොරතුරු පුටා ගන්න කල්පනා කළේ. ඊළඟට අපි දිවයිනට ගියොත් දිවයිනෙත් ඒ ගැන තොරතුරු තියෙනවා මෙන්න මේ විදිහට. ඉදිරි සති 3 දුෂ්කරයි. ගමන් බිමන් සීමා කරන්න. මේ පිළිබඳව තමයි සඳහන් කරලා තියෙන්නේ. සියලු දෙනා ඉදිරි සති 3ක කාලයේ හැකිතාක් අර පිරිමස්මෙන් ඉන්ධන සහ ගෑස් පරිභෝජනය කළ යුතු බවද අනවශ්‍ය ලෙස ඉන්ධන සහ ගෑස් රැස් කර ගැනීමෙන් වළකින ලෙස තමා සමස්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින අතර එම දුෂ්කර සති 3න් පසු ඉන්ධන සහ ගෑස් හිගයකින් තොරව බෙදා දීමට වෙහෙසෙන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරලා තියෙනවා. සති 3න් පස්සේ ඉන්ධන සහ ගෑස් හිගයකින් තොරව ලබා දෙන්න හැකි සෑම උත්සාහයක්ම ගන්නවා කියලා තමයි අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වේ. ඊළඟට අපි අද පුවත්පතට යනවා. අද පුවත්පතේ මේ ගැන තොරතුරු තියෙනවා. මාස 6කට රට නොවැටෙන්න ඩොලර් බිලියන 6ක් ඕනේ. ඉදිරි මාස කිහිපය තුළ ආහාර අතින් බරපතල දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වෙනවා. සියලු ජනතාව හැකිතාක් අර පිරිමැස්මෙන් ඉන්ධන සහ ගෑස් පරිභෝජනය කළ යුතුයි. ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දීමට සහාය වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෙට ලෝකයේ රටවල් සඳහා විවෘත ආයාචනාවක් සිදු කරනවා. අගමැති පාර්ලිමේන්තුවේදී
කියපු කරුණු ඒ විදිහට අද පුවත්පත මුල් පිටුවේ වාර්තා කර තිබෙනවා. අපි දිනමිනටත් යනවා. දිනමිනෙත් තියෙනවා මේ පිළිබඳව හෙක්ටයාර 2කට අඩු ඉඩම්වල වගා කරන ගොවීන්ගේ ණය සම්පූර්ණයෙන් කපා හරිනවා කියලා සඳහනක් තිබුණා. හෙක්ටයාර 2කට අඩු කුඩා ඉඩම්වල වී වගා කරන ගොවීන්ගේ ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරින බව ආගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා. එම තීරණය වහාම ක්‍රියාත්මක වන බවද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ආගමැතිවරයා සඳහන් කළා. කුඩා ඉඩම්වල වී වගා කරන ගොවි පවුල් අති දුෂ්කර තත්වයකට පත්ව සිටිනා හේයින් එම තීරණයට එළඹි බව වික්‍රමසිංහ මහතා සඳහන් කළා කියලා තමයි අද දිනමින පුවත්පත වාර්තා කරන්නේ. මේ අතර වාරයේදී ඊයේ මේ ඉදිරි කාලය සඳහා අත්‍යවශ්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා සහ දුෂ්කරතාවයට පත් වෙලා ඉන්න ජනතාවට සහන සැලසීම සඳහා පරිපූර්ණ කැස්තමේන්තුවකුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ පරිපූර්ණ කැස්තමේන්තුවේ කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කළොත් රුපියල් 5000ක දීමනාවක් රාජ්‍ය සේවකයන්ට ලබා දෙනවා ජනවාරි මාසයේ සිට. ඒ 5000 දීමනාව දිගටම මේ වසර අවසන් වන තුරුම ලබා දෙන්න තීරණය කළා තියෙනවා. ඒ වගේම තමයි සමෘද්ධිලාභීන්ට රුපියල් 1000ක අමතර දීමනාවක් ලබා දෙනවා. ඒ ලබා දෙන්නත් ඒ වගේම විශ්‍රාමිකයන්ටත් රුපියල් 5000ක දීමනාවක් ලබා දෙනවා. ඒක ලබා දෙන්නත් ඒ වගේම තවත් කාරණා කිහිපයකටම මුදල් ප්‍රතිපාදන වෙන් කර ගැනීම සඳහා තමයි මේ පරිපූර්ණ කැස්තමේන්තුව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. ඒ පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. ඒක සම්මත කර ගැනීම නියමිතයි. ඒ වගේම ඊයේ ඡන්ද විමසීමකින් තොරව ණය සීමාව වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණා. ඒ කියන්නේ රටේ සමස්ත ණය ප්‍රමාණය තවදුරටත් වැඩි කරගන්න ට්‍රිලියන් එකකින් වැඩි කරගන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ඊයේ වෙනකොට ලැබුණු බවත් අපි සඳහන් කරන්න ඕනේ. ඊළඟට අපි යනවා අධිකරණ මේ තීන්දුව කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරන්න. මුලින්ම යනවා ලංකාදීපයට. ලංකාදීපයේ තියෙන රංජන් රාමනායක මහත්මයා පිළිබඳ ඊයේ අධිකරණයේදී තීන්දුවක් ප්‍රකාශයට පත් වුණා. අධිකරණයට අපහාස කිරීමේ දෙවෙනි චෝදනාවට ඔහු ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණා. දෙවෙනි නඩුවෙන් රංජන්ට 5 වසරක් අත්හිට වූ සිර දඬුවමක් නියම කරලා තියෙනවා. කලින් පළවෙනි නඩුවෙන් ඒ කියන්නේ පළවෙනි නඩුවෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනු කරලා තිබු පළවෙනි නඩුවෙන් මේ වෙනකොට ඔහු සිර දඬුවම් විදිනවා. දෙවෙනි නඩුවකුත් ක්‍රියාත්මක වුණා. ඒ නඩුවෙන් රංජන්ට 5 වසරක් අත්හිට වූ සිර දඬුවමක් නියම කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම පිළිබඳව තමාට එරෙහිව ගොනු කර ඇති දෙවෙනි පැමිණිල්ලේ චෝදනාවට වරද පිළිගත් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාට බරපතල වැඩ සහිත වසර 2ක සිර දඬුවමක් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වසර 5කට අත්හිටුවීමට ඊයේ නියෝග කළා. මෙම දඬුවම නියම කරනු ලැබුවේ බුවනේ කළු විහාරයේ LTB දෙහිදෙනිය සහ ගාමිණී අමරසේකර යන මහතුරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්. ඒ කියන්නේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තමයි මේ නියෝගයෙන් නිකුත් කරලා තියෙන්නේ. ඒ ගැන අද පුවත්පතත් තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි බලමු මොන විදිහටද ඒ ගැන වාර්තා කරලා තියෙන්නේ කියන්නේ. අධිකරණයට අපහාස කිරීම පිළිබඳ දෙවැනි නඩුව වරද පිළිගත් රංජන්ට අත්හිට වූ සිර දඬුවමක් වසර 2ක සිර දඬුවම වසර 5කට අත්හිටුවයි කියලායි අද පුවත්පත වාර්තා කරන්නේ. විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දූෂිත බවට කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුව බරපතල වැඩ සහිත වසර 4ක සිර දඬුවම් විදින රංජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති තවත් නඩුවක් ඇඳවුම් ලැබීමෙන් අනතුරුව එලෙස දඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ වසර 5ක කාලයක් තුළ මේ ආකාරයේ වරදක් කරනු ලැබුවහොත් මෙම දඬුවම ක්‍රියාත්මක කිරීමට නියම කෙරුණා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වන බුවනේ කළු විහාරයේ LTB දෙහිදෙනිය සහ ගාමිණී අමරසේකර යන මහතුරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල එලෙස නියම කරලා තියෙනවා. දැන් වසර 2ක සිර දඬුවමක් වසර 5කට අත්හිටුවලා තියෙනවා. මේ වසර 5ක කාලය තුල නැවතත් මෙවැනි ආකාරයේ වැරද්දක් කළොත් ඔහුට සිර දඬුවම් විඳීමට සිදු වෙනවා. ඒක තමයි මේ අත්හිට වූ සිර දඬුවම් වල ක්‍රමවේදය. ඊළඟට අපි අද පුවත්පතෙන් තවත් තොරතුරක් උපුටා ගන්නවා. ඒ තමයි මේ ඇමති ප්‍රසන්නට එරෙහිවත් මේ අධිකරණයේ මේ වෙනකොට තීන්දුවක් ලබා දීලා තියෙනවා. ඔහුටත් අත්හිට වූ සිර දඬුවමක් තමයි නියම කරලා තියෙන්නේ. අර රංජන රාමනායක මහත්මයාට ඊයේ පැන වූ සිර දඬුවම් වගේම. ඇමති ප්‍රසන්නට එරෙහි තීන්දුවට අභියාචනයකුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පිළිබඳව අද පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඔහු මේ වෙනකොට ඒ සඳහා අභියාචනයක් බාර දීලා තියෙනවා. ඉතින් ඒ ගැන කතා කරනකොට අද දිනමින පුවත්පත මේ පිළිබඳව තොරතුරු මෙන්න මේ විදිහට වාර්තා කරලා තියෙනවා. අපරාධකරුවෙකු කැබිනට් ඇමැත්තුරයක් දැරීමට සුදුසු නැහැ කියලා විජිත හේරත් මහත්මයා ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් කියනවා. අපරාධකරුවෙකු රටක කැබිනට් අමාත්‍යදුරයක් හෙබවීම කිසිසේත් සුදුසු නොවන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහත්මයා සඳහන් කරනවා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයාට එරෙහිව නඩු තීන්දුව සම්බන්ධයෙන් තමයි ඔහු මේ විදිහට අදහස් දක්වලා තියෙන්නේ. නඩු තීන්දුවෙන් ප්‍රසන්නගේ මන්ත්‍රී දුරය අහෝසි වන්නේ නැහැ කියලා මැතිවරණ කොමසාරිස් කියනවා. අවුරුදු 2ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කරනු ලැබුවත් එය අවුරුදු 5කට අත්හිටුවීමට ලක් වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ අහෝසි වීමක් එම තීන්දුව මගින් සිදුවන්නේ නැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහත්මයා
සඳහන් කරලා තියෙනවා කියලා අද දිනමින වාර්තා කරලා තියෙනවා. ඊළඟට දිනමින පුවත්පතේ තවත් නඩු තීන්දුවක් පිළිබඳ තොරතුරු තියෙනවා. නිමල් සිරිපාල තනතුරු වලින් ඉවත් කිරීම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරලා තියෙනවා. දැන් නිමල් සිරිපාල සිල්වා මහත්මයා අමාත්‍යදුරයක් බාර අරගෙන තියෙනවා. මේ අමාත්‍යදුරේ බාර ගැනීමත් එක්ක ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කරන්න තීරණයක් අරගෙන තියෙනවා. මේ තීරණයට එරෙහිව ඔහු අධිකරණයට ගිහිල්ලා තියෙනවා. අධිකරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීම වළකාලමින් වාරණ නියෝගයක් ලබන 20 වෙනිදා දක්වා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ ගැනයි දිනමින මේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. දිනමිනේ තවත් තොරතුරක් තියෙනවා. දිලිප් පෙදාරච්චිගේ පුතා සහ ලේලිය ගැන. දිලිප් පෙදාරච්චිගේ පුතා ලේලිය රිමාන්ඩ් කියලායි මේ තොරතුර වාර්තා කරන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම පිවිසුමේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය මගින් අත්අඩංගුවටගත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් පෙදාරච්චි මහතාගේ පුතු සහ ලේලිය අද දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් මහේෂික් විජේතුංග මහත්මිය ඊයේ තීරණය කරලා තියෙනවා. ඊයේ නියෝග කරලා තියෙනවා. ඒ ගැන තොරතුරු අද වාර්තා කරනවා මේ අධිකරණ කාරණා පිළිබඳව කතා කරද්දී. ඊළඟට රුසියානු මගී ගුවන් යානය නවතා ගැනීම. මේක පිස්කල් නිලධාරියාගේ වරදක් කියන කාරණේ පිළිබඳ පහුගිය දවස් වෙනකොට වාර්තා වුණා. ඉතින් ඔහුට එරෙහිව මොන වගේ තීරණයක්ද අරගෙන තියෙන්නේ? දිනමන වාර්තා කරනවා එරෝෆ්ලොට් ගුවන් යානය රඳවා ගැනීම පිස්කල් නිලධාරියාගේ වැඩතහනම්. රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් යානය රඳවා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කොළඹ වාණිජ්‍ය මහාධිකරණයේ පිස්කල් නිලධාරියාගේ වැඩතහනම් කර තිබෙනවා. අධිකරණ බන්ධනාගාර කටයුතු හා අනුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් අදාළ නිලධාරියාගේ වැඩතහනම් කිරීමට පියවරගෙන තියෙනවා. සුදුසු නොවන ආකාරයෙන් හැසිරීම ක්‍රියා කිරීම හේතුවෙන් තමයි ඔහුට මේ තීරණය අරගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ කටයුත්තක් එක් නිලධාරියක් කිරීම රටවල් දෙකක් අතර දැවැන්ත මතභේදයක් ඇති වෙන්න හේතුවක් වුණා. ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් වෙන්නත් හේතුවක් වුණා මේ ක්‍රියාදාමය. ඊළඟට අපි යනවා තවත් තොරතුරකට. ඒ තමයි මේ ඇමතිවරුන්ට පඩි නැතුව වැඩ කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. කොහොම වුණත් පඩි නැතුව වැඩ කිරීමට ඇමතිවරු එකඟ වෙලා තියෙනවා. වසර කාලයක් වැටුප් නොගෙන අමාත්‍ය දුරවල රාජකාරී කිරීමට අදාළව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට සියලු කැබිනට් ඇමතිවරුන් එකඟත්වය පළ කර තියෙනවා කියලා අද දිනමින ඒ අතර වාරයේදී තොරතුරක් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම පොහොර ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක් ලැබිලා තියෙනවලු. මහකන්නේ විභාගයට අවශ්‍ය පොහොර යූරියා පොහොර සපයා ගැනීමට ඇමරිකන් ඩොලර් මිලියන 55ක ණයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට ඉන්දියාව එකඟත්වය පළ කර තිබෙනවා. මේ මුදල ණයමාලාවක් වශයෙන් ඉන්දියා අපනයන ආනයන බැංකුව මාර්ගයෙන් දීමට නියමිතයි කියලා තමයි තොරතුරු අද වාර්තා කරලා තියෙන දිනමින පුවත්පත තවත් තොරතුරක් විදිහට. අපි යනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ වාර්තා වෙන තොරතුරු කිහිපයකුත් උපුටා ගන්න බලාපොරොත්තු වෙනවා. මහ බැංකුවේ වර්තමාන අධිපතිවරයා ගැනත් හිටපු අධිපතිවරයා ගැනත් මේ තොරතුරු. දැන් හිටපු අධිපතිවරයා ඊ අධිකරණයට කැඳෙව්වා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයේ ඉහළ නැන්වීමට ඩොලර් මිලියන 6.5ක් ලබා දුන්නා කියලා. ඒ කියන්නේ සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් චෝදනාවකට හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා ඊ අධිකරණයට කැඳවනු ලැබුවා. අධිකරණයෙන් කබ්‍රාල්ට මිලියන 10ක ඇප මත නිදහස් කරන්න නියෝග කරලා තියෙනවා කියලා තමයි අද දිවයින තොරතුරු වාර්තා කරන්නේ. ශ්‍රී ලංකා ප්‍රතිරූපයේ ඉහළ නැන්වීමට ඩොලර් මිලියන 6.5ක් ලබා දුන්නේ කියලා තමයි ඔහුට එල්ල කරලා තියෙන චෝදනාව. පූජ්‍යතිනියාවල පාලිත හිමියන් තමයි මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් තමයි නඩු විභාගයේ ඊයේ කැඳවනු ලැබුවේ. ඊළඟට ආර්ථික අර්බුදයෙන් ජාතිය ගලවා ගත හැකි නන්දලාල් වීරසිංහ මහ බැංකුවේ නව වසර 6ටත් අධිපති ලෙස පත් කරන්න කියලා මහ බැංකුවේ විශ්‍රාමික විධායක නිලධාරීහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා කියලත් අද තොරතුරක් වාර්තා කරලා තියෙනවා දිවයින පුවත්පත. වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පළපුරුද්ද සහ කුසලතා ඇති දක්ෂ හා සම්පත්දායක පෞරුෂයක් මෙන්ම මේ මොහොතේ ජාතියට අවශ්‍ය වන එම අභියෝගයේ බහර ගැනීමට නිර්භීතව තම ආත්ම විශ්වාසය හා දක්ෂතාව ප්‍රදර්ශනය කළ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2022 ජූලි 1 වෙනිදා සිට ආරම්භ වන මහ බැංකුවේ නව වසර 6ක කාල සීමාව සඳහා නැවත මහ බැංකුව අධිපතිවරයා ලෙස පත් කරන ලෙසද මහ බැංකුවේ විශ්‍රාමික විධායක නිලධාරීන්ගේ සංගමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලලා තියෙනවා. ඊළඟට අගමැති හා මහ බැංකුව අධිපති අතර ගැටුමක් නැහැ. සමාජ මාධ්‍ය පුවත් බොරු. මහ බැංකුවෙන් ට්වීට් පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ මහ බැංකුව හා සම්බන්ධ තොරතුරු කිහිපයක් විදිහට. මෙට්‍රික් ටොන් 3500ක ගෑස් නැවක් ආවා කියනවා. ආයෙත් මෙට්‍රික් ටොන් 2900ක ගෑස් නැවක් ආවා කියනවා. නමුත් ගෑස් පෝලිං දිනෙන් දින වැඩි. ගෑස් සිලින්ඩර් හිස තබාගෙන ජනතාව දිවා රැ නැතුව පෝලිං වල තවමත් ඉන්නවා. ගෑස් ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. ඒ වගේම තමයි දැන් දින දෙකක තුනක ඉඳන් ආයෙත් පෙට්‍රල් පෝලිං වැඩි වෙලා තියෙනවා.
කිලෝමීටර් ගණන් පෙට්‍රල් පෝලිං අපි දකිනවා අද උදේෙද්දිත් බොහෝ ෂෙඩ් වල නැත්නම් පිරවුම්හල් අසල පෝලිං තත්ත්වයක් දක්නට ලැබුණා. ඒ වගේම ඩීසල් නැතුව පොදු ගමනාගමනයටත් බාධා එල්ල වෙලා තියෙනවා. ලංකාදීප පුවත්පතේ ගැන තොරතුරු වාර්තා කරනවා. පෙට්‍රල් පෝලිම් යලි දික් වෙයි. ෂෙඩ් ළඟත් කලබල ඩීසල් නැතුව පොදු ගමනාගමනයට බාධා එල්ල වෙලා තියෙනවා. මේ ගැන ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ භාර අමාත්‍යවරයා ප්‍රකාශයක් කළා. විශේෂ භාර අමාත්‍යවරයා කිව්වේ මේ පවතින ඉන්ධන සංචිත කළමනාකරණය කරගන්න වෙනදා තරම් ඉන්ධන තොග වෙනදපළට නිකුත් කරන්නේ නැහැ කියලා. වෙනදා මෙට්‍රික් ටොන් 5000ක් ඩීසල් නිකුත් කරා නම් දැන් 3000ක් විතර තමයි නිකුත් කරන්නේ. වෙනදා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3300ක් විතර නිකුත් කරපු එක දැන් 2800ක් විතර තමයි නිකුත් කරන්නේ. ඒකට හේතුව තමයි ලබන 16 වෙනිදා තමයි නැවතත් ඉන්ධන නගත් නෞකාවක් එන්න නියමිතව තිබුණේ. ඒ දක්වා මේ ඉන්ධන තොග කළමනාකරණය කරගන්න කියලා. කොහොම වුණත් මහ බැංකුවේ මැදිහත් වීමත් මත සාකච්ඡාවක් මත දැන් හෙට සහ අනිද්දා නැවතත් ඉන්ධන නෞකා දෙකක් ලබා ගැනීමට කටයුතු කරනවා කියලා ඊයේ විශේෂ භාර අමාත්‍යවරයා කංචන විජේසේකර මහත්මයා පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒ නිසා නැවත පෙට්‍රල් සහ ඩීසල් සාමාන්‍ය පරිදි අවශ්‍ය ප්‍රමාණයට නිකුත් කරන්න කටයුතු කරනවා කිව්වා අද ඉඳලා. ඒ නිසා අද ඉඳන් බලමු මේ ඉන්ධන නිකුත් කරන්න හැකියාව ලැබෙයිද කියලා. කොහොම වුණත් මේ ඉන්ධන ගැන කතා කරද්දී මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ඉන්ධන ප්‍රශ්නය නිසා කෝච්චි වල එනවා කියලා තොරතුරක් වාර්තා කරලා තියෙනවා. ඒ නිසා අපි ලංකාදීපේ මේ ගැන තොරතුරු පුටා ගන්නවා. මේ අපට වැරදුනේ පෝර ප්‍රශ්නය නිසායි. තෙල් වියදම දරා ගන්න බෑ මැති සභේට ආවේ කෝච්චියෙන් කියලා. කවුද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා? ගුණතිලක රාජපක්ෂ. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තෙල් වියදම දරා ගන්න බෑ මැති සභේට ආවේ කෝච්චියෙන් කියලා ඔහු ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා. තෙල් වියදම දරාගත නොහැකි හේයින් තමා මැති සභේට ආවේ කෝච්චියෙන් යයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කිව්වා. ව්‍යාපාරිකයන් ධනවතුන් නොවන තමා වැනි මන්ත්‍රීවරුන්ට ඉන්ධන මිල දරාගත නොහැකි බවද ඔහු සඳහන් කළා. රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික තත්ත්වය ගැන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැවති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදී කියලා තමයි සඳහන් කරන්නේ. දැන් තමාගේ වාහනයට මේට පෙර රුපියල් 7500ක ඩීසල් ලබා ගත්තද දැන් රුපියල් 30000ක පමණ ඉන්ධන ලබා ගැනීමට සිදු වී ඇතයි ගුණතිලක රාජපක්ෂ මහත්මයා කියනවා. තම කණ්ඩායමට වැරදුනේ පොහොර ප්‍රශ්නය නිසිලෙස කළමනාකරණය කරගැනීමට නොහැකි නිසායයි පැවසූ මන්ත්‍රීවරයා ඒ වැරදීම නිසා ගොවීන්ට පාරට පැමිණි බවද සඳහන් කරලා තියෙනවා. තමන්ට ඉන්ධන මිල දරා ගන්න බැරි නිසා තමන් නුවර ඉඳන් කෝච්චිය ඇවිල්ලා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වුණා කියලා තමයි ඔහු පාර්ලිමේන්තුවේදී කිව්වේ. ඊළඟට පාර්ලිමේන්තුව ගැන කතා කරන්න කලින් තවත් තොරතුරක් තියෙනවා. ඒ තමයි විදුලිය කැපීම පැය 2යි කාලකට බසන්න තීරණයක් අරගෙන තියෙනවලු. පැය 3:00මාරක් දක්වා මෙතෙක් ක්‍රියාත්මක කරන විදුලිය කප්පාදුව පැය 2යි විනාඩි 15ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සඳහන් කළා. මේ අතරවාරයේදී තවත් තොරතුරක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ ආහාර ගැන. දීර්ඝ මාතෘකාවක් බවට පත්වලා තියෙනවා. පාර්ලිමේන්තු බත්පතේත් මිල ඉහළ නංවන්න තීරණයක් අරගෙන තියෙනවා කියලා තමයි ඊයේ වෙනකොට තොරතුරු වාර්තා වුණේ. දැන් මේ පාර්ලිමේන්තුවේ කෑම ගැන කතා කරනකොට පාර්ලිමේන්තුවේ ඉන්නවා සේවකයෝ 800ක් 850ක් විතර. ඒ වගේම තවත් මේ తాවකාලිකව මේ මැති ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලයක් ඉන්නවා 200-300ක්. මාධ්‍යවේදීන් ඉන්නවා, පොලිස් නිලධාරීන් ඉන්නවා. මේ හැමෝගෙම කෑම බිල අර 225න් බෙදලා තමයි මෙච්චර මුදලක් යනවා කියලා ගණන් හදලා තියෙන්නේ. නමුත් මේකේ නිලධාරීන් ඉන්නවා, ඒ වගේම පොලිස් නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන්, මාධ්‍යවේදීන්, ඒ වගේම තවත් විශේෂයෙන්ම රාජ්‍ය ආයතන වලින් කැඳවීම කරනවා පාර්ලිමේන්තුවට, කෝප් කමිටුවට එන්න පුළුවන්, ගිණුම් කාරක සභාවට එන්න පුළුවන්. මේ හැමෝටම මේ ටිකක් පරක්කු වෙලා වුණොත් එහෙම දවල් ආහාරය, දිවා ආහාරය ලබා දෙනවා. මේවට මුදල අය කිරීමකුත් සිදු කරනවා. කොහොම වුණත් මේ සියල්ල පැය වෙන මුදල තමයි මේ විදිහට 225 පිටින් යන්නේ කියලා තමයි ඊයේ පාර්ලිමේන්තුවේදී කතානායකවරයා කිව්වේ. කොහොම වුණත් මේ වියදම් කළමනාකරණය කරලා හැකි විදිහට මේ තත්ත්වය අවම කරගන්න, වියදම් අඩු කරගන්න කටයුතු කරනවා කියලා සඳහනක් කළා. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. මේ ගැන කතා කරද්දී අද මව්බිම් පුවත්පත තොරතුරක් වාර්තා කරනවා. ඒ පිළිබඳවත් අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුවේ කෑම වියදම් ගැන කතා කරද්දී මන්ත්‍රීන්ට කොස් දෙල් මඤ්ඤොක්කා දෙන්න කියලා කැබිනට්ුවේදී ජනාධිපතිතුමා කියලා තමයි තොරතුරක් වාර්තා කරලා තියෙන්නේ. මේ පවතින වාතාවරණයත් එක්ක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ කෑම සැපයීමේදී කොස් දෙල්හා මඤ්ඤොක්කාද ලබා දීමට කටයුතු කරන්නයි පෙරේදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා උපදෙස් දීලා තියෙනවා. ආහාර අර්බුදයට මුහුණ දීමට ජනතාවට උපදෙස් දෙනවා වගේම පාර්ලිමේන්තුවද ඒට ආදර්ශයක් දිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ ගැන අද තොරතුරු මව්බිම් පුවත්පත වාර්තා කරලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ කෑම ප්‍රශ්නය රටේ විශාල ප්‍රශ්නයක් මාතෘකාවක් බවට පත් වෙලා තියෙන නිසා තමයි ඒ ගැන අපි අවධානය යොමු කළේ. ඒ වගේම හිටපු අමාත්‍යවරයෙක් කියනවා සරත් වීරසේකර මහත්මයා දරලිප් භාවිතයෙන් ආයුෂ වැඩි වෙනවා කියලා.
ගෑස් වෙනුවට දර භාවිත කිරීමෙන් ආයු කාලය වැඩි වෙන බව සරත් වීරසේකර මහත්මයා කියනවා. නවීන පිරිසිදු බලශක්ති භාවිත කරන දියුණු රටවල මිනිසුන්ගේ ආයු කාලයට වඩා දර භාවිත කරන මෙරට ජනතා කාන්තාවන්ගේ ආයු කාලය වැඩි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහත්මයා කියනවා. දැන් මෙහෙම වෙන්නේ දුම වැඩිපුර ආග්‍රහණය වෙලාද දන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඔහු කියන්නේ දර ලිප් භාවිතෙන් ආයුෂ වැඩි වෙනවා කියලා. ඊළඟට අපි මව්බිම් පුවත්පතෙන් තවත් තොරතුරක් උපුටා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ අගමැතිකම ගැන සරත් ෆොන්සේකා මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවේදී කියපු ප්‍රකාශයක්. රනිල් මට පින් දෙන්න ඕන කියලා ඔහු පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒකට හේතුව තමයි රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණේ තමාට ලැබීමට නියමිතව තිබූ අගමැතිකම් බවත් එම පිනෙන් කොටසක් තමාට ලබා දිය යුතු බවත් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පීල් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා. රනිල් මහත්තයාට හම්බුනේ තමාන්ට ලැබෙන්න තිබුණු අගමැතිකම කියලා තමයි ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. ඊළඟට අපි තවත් තොරතුරකට යන්න බලාපොරොත්තු වෙන පුවත්පතේ මේ තමයි මේ ඇමති වැටුප් ගන්න නැතුව වසර කාලයක් වැඩ කරන්න ඇමතිවරු තීරණය කරලා තියෙනවා. මේ අතර වාරයේදී ඇමති වැටුප කීයද කියලාවත් මා දන්නේ නැහැ කියලා අමාත්‍ය බන්දුරු ගුණවර්ධන මහත්මයා ප්‍රකාශයක් කරා. ඒ පිළිබඳවත් අද මව්බිම් පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඊළඟට අද පුවත්පතට යනවා. අද පුවත්පතේ මේ පහුගිය කාලේ වැඩිපුර කතා බහට ලකුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන තොරතුරු තියෙනවා. ලෝක සාගර දිනයත් අදට යෙදিলা තියෙනවා. ලෝක සාගර දිනේ කතා කරද්දී සාගරයේ දූෂණය නොවීම මේ ආදී කාරණා පිළිබඳව කතා කරනවා. ලෝක සාගර දිනේ අදයි. ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් ගිනිගෙන වසරකටත් වැඩි වන්දි ගන්න ඕන අවසන් වාර්තාව තවමත් නැහැ කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ අද පුවත්පත. ඊළඟට අරුණ පුවත්පතේ ඉක්මන් තොරතුරකට යනවා. අද පුවත්පතෙන් අරුණ පුවත්පත කියනවා මෝල් හිමියෝ හාල් හිඟයක් මමති බිල ඉසීමේ වෑයමක් කියලා. මේ ගැන තොරතුරු මේක ඉතින් දැන් දීර්ඝ කාලයක් තිස්සේ වෙන දෙයක්. හාල් හිඟයක් මවනවා, මිල වැඩි කරනවා. ඉතින් මේක නැවත වරක් කරන්න උන් උත්සාහ කරනවා කියලා අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම ලංකාවට මාවෙනික වූ අලුත් උඩවැඩියා මලක් හෝටන් තැන්නෙන් සොයාගෙන තියෙනවා කියලා තොරතුරුකුත් අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. මේක ලංකාවටම ආවේනික වුණු උඩවැඩියා මලක්ලු. ඒ ගැන අද තොරතුරු වාර්තා කරනවා. ශ්‍රී ලංකාවට ආවේනික උඩවැඩියා විශේෂයක් සොයා ගැනීමට මෙරට පරීක්ෂණ කණ්ඩායමක් සමත් වෙනවා. මෙම පරීක්ෂණය සිදු කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ දැනට ලංකාවේ උඩවැඩියා විශේෂ සම්බන්ධයෙන් ආචාර්ය උපාධි හදාරන චම්පික බණ්ඩාර, ටිතිර ලක්කන හා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිසිර එදිරිවීර ඇතුළු පිරිසක්. අපි ඊළඟට ඉක්මනින් යනවා කාටුන් සහ කවි කිහිපයක් බලන්න. හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේ අරුණ පුවත්පතේ මෙන්න කතාබහ. ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් නෙවෙයි කියලා වෙළඳ ඇමති කියනවා. වෙළඳ ඇමතිලා අත්‍යවශ්‍යමද සර් කියලා එතකොට අහනවා. ඊළඟට අපි යනවා ලංකාදීපයට. ලංකාදීපේ අද පංකජ රුවින්දගේ සරදම් කාටුනේ. මැති සබේ කෑම එකත් ගණන් ගිහිල්ලලු. ඒත් තේරෙයිද මන්දා මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා. මැති සබේ අයට මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ නැහැ කියලා තේරෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඊළඟට අපි යනවා දිනමිනට. දිනමිනේ තියෙනවා කාටුනේ අංජනගේ විදුලි බිල වැඩි නොකළොත් සේවකයන්ට පඩි නැතිලු. ගෙදර ගියොත් අඹුනසි මග සිටියොත් තෝනසි වගේ කේස් එකක් නේද කියලා තමයි අහන්නේ. ඊළඟට දිවයින ෆේස්බුක් කාටුනේ ජොන්ස්ටන් හොයාගන්න පොලිසියට තාමත් බැරි වෙලාලු. මගේ මයිලකටවත් අත තියන්න බෑ කියා ඔය කාගේ හරි සාකුවක ඇති කියලා තමයි කියන්නේ. ඊළඟට අද පුවත්පත් තොරතුරු අවසන් කරන්න අපි තෝරාගත්තා දිවයින ඕකයි තත්ත්වේ කවිය. දිත්ත පුරවැසියෝ රට කරවන නාල කපන්නට පක්ෂ කරගනිමින් හීල. විජේදාස දැම්මත් මොන තාල බැසිල් ළඟේ රූකඩ නටවන නූල කියලා තමයි අද ඕකයි තත්ත්වේ කවියෙන් කියන්නේ. ඒ කවියත් එක්ක අදට පුවත්පත් තොරතුරු වලින් සමුගන්නවා. විශේෂයෙන් මතක් කරනවා දෙවනි 2020 තරගයේ ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අද පැවැත්වෙනවා. අයිනාලිකාව ඔස්සේ තරගය නරඹන්න ඔබට රාත්‍රී 7 සිට අවස්ථාව උදා වෙන බවත් මතක් කරමින් අදට පුවත්පත් තොරතුරු වලින් සමුගන්නවා. හෙටත් හමු වීමේ බලාපොරොත්තු වෙමින් ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් සුබ දවසක්. ආයිබෝන්.